අපි වර්ගජ සමීකරණ පාඩම් පටන් ගත්ත නේද? වර්ගජ සමීකරණ පාඩම ගණන් සම්බන්ධව ගණන් අද හදන්න නැතුව ඉමු. මොකද මේ පාම පටන් ගත්ත විතරයිනේ. හරිද? ඒ නිසා ඒකෙන් ගණන් හදන්න නැතුව මේ අපි මේ අද දීපද ප්‍රකාශනයි ඒ ඉතුරු වැඩ ටික කරමු. හරිද? right. මට කියන්න මේ දීපද ප්‍රකාශන වල මම කිව්ව නේද මේ 80 ගණන් වල තින්දලා ගණන් ටික අරන් එන්න කියලා හැදුවද? ඔව්. යෝ හදාගන්න අමාරු වෙච්ච ගණන් තියෙනවා නම් ඒ අවුරුදු ටික කියන්නකෝ මට. හදාගන්න අමාරු වෙච්ච ගණන් තියෙනවා කියන්නකෝ. 80 ඉඳලා හදපු ගණන් වල. කියනවා කියන්නේ. Recording stopped. මොකද පුතේ? Recording in progress. 95. අනුපහේ කියවෙන එකද? ඉක්මනට කියන්න. හරි. මේක හදන්න ළමයි. මේක ලේසි නේද? සර් එක ටියුට් එකේ තිබ්බා. තිබ්බ 95 හැදුවනේ ඉතින්. ඔය 95 අපි කතා කරානේ. මේකේ උත්තරේ වෙන්නේ 2x ධන 7y 2x ඍණ 7y. ඒක ලේසි නේද දරුවෝ? ඔව් සර්. ඔව් අපි මේක අපි ටියුට් එකේ හැදුවා. මොකද 95 ගණන් හැදුවනේ 95 ඉදිරියට තිබුණනේ. හරි 95ට 15න් 80 දක්වා තියෙන ගණන් වල හදා ගන්න අමාරු වෙච්ච ගණන් තියෙනවා අහන්න දෙපද ප්‍රකාශන වල. සාධකුණත් කමන්නේ නැහැ. ඉක්මන් කරන්න. ෆස්ට් පේපර් එකේද? සෙකන්ඩ් පේපර් එකේද? මේකද? පුතේ මේක හරි හදන්නකෝ. ටිකක් අමාරුයි. හදන්නකෝ. හදන්න තේිනවා හදන්න. කියා දෙන්නද? පුතේ 8 කියන්නේ දැන් මෙතන x ගේ තුන්වෙනි බලය තියෙන නිසා 8ත් යම් සංඛ්‍යාවක තුනේ බලයක් කරන්න ඕන. 8 කියන්නේ මොන සංඛ්‍යාවේ තුන්වෙනි බලයද? 2 8 කියන්නේ 2 තුන්වෙනි බලය. ලකුණක් නැහැ කියන වැඩි කිරීම x ගේ තුන්වෙනි බලය ඍණ 1 කියන්නේ 1 තුන්වෙනි බලය. හරි? 2x ගේ පුතේ මේ තුනේ බලය වරහන්ට එළියෙන් දාන්න පුළුවන් නේද? පුළුවන්. ඔව්. කොහොමද මේ තුනේ බලය මේ දෙකට එක්ස්ට්‍රා දෙන්නටම අයිති. හරිද? ඒ අයිති නිරූපණය කරන්නේ වරහන්න මගේ. ඒ අයිති මේ විදිහට වෙන වෙනම ලියන්න පුළුවන්. 2 3 වැඩි කිරීම x ගේ තුන්වෙනි බලය කියලා. එහෙම ලියන්න පුළුවන් වෙන්නේ මේ පද දෙක අතර ලකුණු වැඩි කිරීමක් හෝ බෙදීමක් තියෙනවා පමණයි. ධන තියනවා ලියන්න බෑ. එහෙනම් මෙහෙම තියෙන කෙනෙක් මෙහෙම ලියන්න පුළුවන් නම් මෙහෙම කෙනෙක් මෙහෙම ලියන්නත් පුළුවන්. හරි? එකේ ගණය. එකේ ගණය. ඍණ. මේක හරියට a ගණය ඍණ b ගණය වගේ. a ගණය ඍණ b ගණය වගේ. මෙන්න මේ දෙපද ප්‍රකාශනය. මෙන්න මේක. නේද? හරි දන්නේ වගේ. හරි? a ගණය ඍණ b ගණය වගේ. එහෙනම් මතකයිනේ එහෙම කෙනෙක්ගේ සාධක කඩ විදිය. අන්නේ විදිය සාධක කඩන. කොහොම සාධක කැඩුවේ? මෙතන මේ දර්ශක අමතක කරලා ලිව්වා. දර්ශක අමතක කරලා ලිව්වොත් 3x ඍණ 1. හරි නේද? ඊගාවට මෙන්න මේ පදේ වර්ගය.
පළවෙනි පදේ වර්ගය 3x ගේ වර්ගය කියන්නේ කීයද? x වර්ග sorry 2x ඔව් 2x ඍණ 1 හව මතකයිනේ මෙති මේ කොහොමද ලිව්වේ මේ දර්ශක අමතක කරලා ලිව්වා එතකොට a ඍණ b ඊට පස්සේ පළවෙනි පදේ වර්ගය ලිව්වා මේ ලකුණට විරුද්ධ ලකුණ ලිව්වා පද දෙකේ ගුණිතය ලිව්වා අනිවාර්ය ලකුණක් ලිව්වා ධන කියලා අවසාන පදේ වර්ගය ලිව්වා b වර්ගය කියලා අන්න ඒ විදිහට ලියන්න දර්ශක අමතක කරලා ලිව්වා එතකොට 2x ඍණ 1 ඊගාට පළවෙනි පදේ වර්ගය 2x ගේ වර්ගය කීයද පුතේ උත්තරේ x වර්ග 4x වර්ගය 4x වර්ගය දෙකේ වර්ගය 4යි x වර්ග කරාම x වර්ගය ඊට පස්සේ ලකුණ මේ ලකුණේ විරුද්ධ ලකුණ මෙන්න මේ ලකුණේ විරුද්ධ ලකුණ ඍණයේ විරුද්ධ ලකුණ දාන පද දෙකේ ගුණිතය 2x එකෙන් වැඩි කරාම දෙවරක් එක 2x අනිවාර්ය ලකුණක් තියෙනවා දාන අවසාන පදේ වර්ගය එකේ වර්ගය කියන්නේ 1යි ඔන්න උත්තරය හරිද ළමයි හරි හරි මට කියන්න මෙයා සාධක කැඩනොද කිය හරි එනම් අවසුළු කරන්න 2x ඍණ 1 මෙයාගේ සාධක කරන්න පුළුවන් හරිද කොහොමද උපරිම බලය 3යි නම් සාධක 3ක් කැඩෙන්න ඕනේ ඉතින් කැඩලා තින්නේ 2යි හරිද ඒ කියන්නේ 3ක් කඩන්න පුළුවන් try කරන්න ඕනේ සමහර අවස්ථා තියෙනවා 3ක් කැඩෙන්නේ නැති අවස්ථාවක් තියෙනවා හරිද නමුත් 3ක් කැඩෙන්නේ නැතුණාට මෙතන උපරිම බලය 2යි මෙතන උපරිම බලය 1යි ඒ දෙකේ ගුණිතය 3 sorry ඒ දෙකේ එකතුව 3 එහෙම අවස්ථාවක් තියෙනවා ගැටලුවක් නැහැ නමුත් උපරිම බලය 3යි නම් උපරිම සාධක 3ක් කැඩෙන්න පුළුවන් ඒ නිසා try කරන්න ඕනේ 3ක් කඩන්න පුළුවන්ද කියලා බලන්න මට පේනවා මෙයා සුළු වෙනවා කියලා මෙයාගේ පොදු අයිලියට ගන්න බෑ දීපිත ප්‍රකාශනත් එක්ක මැච් වෙන්නෙත් නෑ පද දෙක දෙක ගන්නත් බෑ පද තුන පද හතරක් කරනකොට මේ මැද පදේ කැලේ දෙකකට කඩනවා ඒ කඩන කැලේ දෙක එකතුව ධන දෙකක් වෙන්න ඕන එන්නේ නෑ නේද පුතේ කැඩෙන්නේ නෑ නේද නෑ නේ කැඩෙන්නේ ඔව් කැඩෙන්නේ එච්චරයි ඒ කියන්නේ ගුණිත එකතුව ආවට මේ එකතුවයි ගුණිතය දෙකම ඉන්නේ හරි හරි එහෙනම් එච්චරයි මෙන්න මෙච්චරයි උත්තරේ හරි තේරුණාද ඔව් තව අමාරු ගණන් මොනවද තියෙන්නේ 1980 6 ෆස්ට් එකේ නේ 86 ෆස්ට් එකේ ඊයන එකද කියන්න පස්වෙනි ගාන හරි මේක හදන්න එකමට හදන්න excuse me sir සදන අර සාධක කැඩුන්න මේ අර කැඩුන්නේ නැතිව අපිට මේ සමීකරණය අර මූලාර්මයේ සූත්‍රය සුරින් එක හෙව්වොත් හරිද අර මේ සමීකරණයක් තියෙන සූත්‍රයක් තියෙන සර් මූල හොයන්න ඒ තියෙන වර්ග ඒ ක්‍රමයේ දාලා ඒ තියෙන වර්ග සමීකරණ වල ඒ අහගෙන ඉන්නකෝ ඒ තියෙන වර්ගජ සමීකරණ වල මෙයා වර්ගජ සමීකරණ නෙමෙයි වර්ගජ ප්‍රකාශනය තේරුණාද මේකේ සාධක කඩන්න කියලා කිව්වේ සාධක කඩන්න බෑ ඔයාගේ සූත්‍රය ගැන කතා කරන්නේ වර්ගජ සමීකරණ වල මෙයා වර්ග සමීකරණයක් නෙමෙයි හරි ඉක්මන් කරන්න ඔය පස්වෙනි ගාන හදන්න ඉවරනම් කියන්න ඉවරනම් කියන්න හරිද හරි right පුතේ
මේ බලන්න මට මේ 3 5 වෙනි බලය කියන එක දැන් මෙතන 3 3 වෙනි බලය ඉන්නවනේ මම කල්පනා කරනවා මෙතන කොහොමද මේක සුළු කරන්න කියලා සාධක භාවිතය අපිට ඒක සාධක දැනුම් භාවිතය සුළු කරන්න කියලානේ ඒතර සාධක හොයද්දී අපි ඉස්සෙල්ලම කරන්නේ මුළු ප්‍රකාශනය පොදු වලට ගන්න බලනවානේ මට මෙතනින් 3 ඒවා 3ක් එළියට ගන්න පුළුවන් 3 ඒවා 5ක් ඉන්නවා 3 ඒවා 5න් 3 ඒවා 3ක් එළියට ගියාම තව 3 ඒවා 2ක් ඉතුරුයි හරිනේ මේවා 3 ඒවා 3ම එළියට ගියාම තව එකක් ඉතුරුයි හරි මෙයා දිපද ප්‍රකාශනවල හතරවෙනි ප්‍රකාශනය වගේ නේද නේද ළමයි කතා අධිපති ප්‍රකාශන හතරවෙනි ප්‍රකාශනය වගේ මොකද එක කියන එක මට ලියන්න පුළුවන් එකේ වර්ගය කියලා එකේ වර්ගය කියන්නේ එකයි එතකොට 3 3වෙනි බලය 3 3වෙනි බලය කියන්නේ 3 තුන් පාරක් කඩේ කරනවා 3 3 9 නම්බර 3 27යි සෝරි වැරදුනා ඔව් මේ 3 3 9 නම්බර 3 27යි හරි වරහන් මෙයා දිපද ප්‍රකාශන හතරවෙනි ප්‍රකාශනය වගේ යාගේ සාධක කරන්න පුළුවන් 3 ධන 1 3 ඍණ 1 කියලා එතකොට 27 ලකුණක් නැහැ කියන්නේ වැඩි කිරීම 3 1 එකතු කරාම 4යි ලකුණක් නැහැ කියන්නේ වැඩි කිරීම 3න් එකතු කරාම 2යි සුළු කරා 27 වැඩි කිරීම 4ක් 2 8යි 8 වරක් 7 56න් 6 5ක් ඉදිරි 8 වරක් 2 16 16 5 21 216 තේරුණාද දරු ඔව් සර්. හොඳයි හොඳ ගානක් ඒක මත් හදලම නැහැ ජීවිත මෙච්චර කාලයකට කරලා හරි මට කියන්න මේ තව අමාරු ගාන තියෙනවා කියන්න බෑ කියන්න සාධක දැනුම භාවිතය නැති වුණත් සර් ඔබ නිකන් හදන්න පුළුවන් නේද සර්? ඔව් නමුත් අපිට කියන්නේ සාධක දැනුම් භාවිතයෙන් හදන්න කියලා. එතකොට ඒ විදිහට හදන්න ඕන. එක හදන්න පුළුවන්. 3 5 වෙනි බලය ඍණ 3 3 වෙනි බලය හොයලා ඒ දෙක උත්තර දෙක අඩු කරා. මෙහෙම අඩු කරොත් හැබැයි ලකුණු හම්බෙන්නේ. උත්තරේ එනවා. ලකුණු හම්බෙන්නේ. මොකද සර් ඔතන දෙවනි පියවර විතරක් කරලා අගය සෙව්වත් කමක් නැද්ද? මේ පියවර විතර ලියලාද? කවන්නේ. නෑ සර් ඊට උඩින් එක. ඒක ලියලා නෑ. බෑනේ. මේකත් ඕන මේකත් ඕන. මේකත් ඕන. අත්‍යවශ්‍ය පියවරනේ ඒවා. හරි. තව අමාරු ගන්න තුන කියන්නේ ඉක්මන් කරන්න. සුවටේ නේ. නිව් සිලබස් එක. නිව් සිලබස් එකේ හරි. හරි. හදන්න බලනකො. මාළු ගන්න නෙවෙයි. වර්ග දෙක අන්තරයක්. වර්ග දෙක අන්තරයක් කියන්නේ මෙන්න මේ විදිහට. මෙන්න මේ පැටර්න් එක ප්‍රකාශ කරන්න කියලා කියන්නේ. වර්ග දෙකක අන්තරයක්. මම කරා. ඔක ලේසි. ගාන පේන්නේ පෙන්නේ සොරි සර් මොන අවුරුද්දද 88 මම කරන්නේ මයික් මියුට් කරගන්න
හරිද? හරි. පුතේ වර්ග දෙකක අන්තරයක් ලෙස ප්‍රකාශ කරන්න කියලා කියන්නේ. හරි? මෙන්න 47 50න් 3ක් අඩු කරාම 47යි. 53 50ට 3 එකතු කරාම 53යි. ඒක මට ලියන්න පුළුවන් 50 වර්ගය ඍණ 3 වර්ගය කියලා. ඔන්න වර්ග දෙකක අන්තරයක්. තේරුණාද? තේරුණාද? ඔව් හරි. තව අමාරු ගන්න තියෙනවා අහන්න ඉක්මනට. මට අහන්න. ඉක්මන් කරන්න. පාස් විපස්සලා අමාරු වෙදිනවා නම් අහන්න. නැද්ද? තුන් නැද්ද? නැත්නම් නෑවත් කියලා කියන්න. ඊගා කොටසට යන්න. 1990 12 වෙනි ගාන. ෆස්ට් එකේ නේ. හරි ඔන්න ඔක හදා. හරි ඕකේ හදන්න බෑ. අවුරුද්ද 1990 ෆස්ට් වේව් එක 12. හරි හැමෝම හරිද? හරි. පුතේ මෙන්න මේ බලන්න. ඕකේ x ධන දෙක පිට කරාම ඍණ දෙකයි. ඍණ y එහා පැත්තේ තියෙන ධන y. එතකොට x ඍණ දෙකේ උත්තරේ y. අපිට කියනවා මෙයාගේ උත්තරේ y ඇසුරින් දක්වන්න කියලා. හරිද? එතකොට x ඍණ දෙකේ උත්තරේ y. ඒක ලකුණක් නැහැ කියන වැඩි කිරීම. x ධන දෙකට මොකද්ද කරන්නේ? හරි. x ගේ උත්තරේ වෙනම හොයාගමු. x ගේ උත්තරේ මෙතන කියන්න බෑ මට. මෙතන කියන්න බෑ x ගේ උත්තරේ. 2y නෑ 2 ධන y. ඍණ y මෙහෙට ගෙන ධන y වෙනවනේ. එතකොට 2 ධන y සමාන x. හරිද නෑ මට x තියෙන තැන ලියන්න පුළුවන් 2 ධන y කියලා. x තියෙන තැන ලියන්න පුළුවන් 2 ධන y ධන 2. වැඩි කිරීම y. කර y 2 2 4යි. වරහන් y. y ගෙන් වැඩි කරාම y වර්ගය ධන y 4ෙන් වැඩි කරාම 4යි y. අන්තර. තේරුණාද? ඔව් තාම අමාරු ගන්න තියෙනවා අහන්න ඉක්මනට. ඉක්මනට අහන්න. ඉවරද? මං යන්නද එතනින් එහාට? ඉවරයිද? තව ඕලෙල්ල අමාරු ගන්න තියුනේ නැද්ද? කියන්න පුතේ. නැත්තම් නෑ කියලා හරි කියන්න තියුනේ නැද්ද? හරි. මං එනවා එතනින් එහාට. හරි. මට හදන්න. උන්නේ ගානවද? මම මේ 24 වෙනි ගානවද?
24 වෙනි ගාන හදන්න. හරි මම හදන්නද? හලවයි. හරි. වෙන්න. ඒ ඍණ B ඍණ 2c ගේ වර්ගය. ඒක ප්‍රසාරණය කරන්න කියලා තියුනේ. දැක්කද ඒක? මට කියන්නත් අමතක වුණා. ඒ ඍණ B ඍණ 2c ගේ වර්ගය ප්‍රසාරණය කරන්න කියලා තියුනේ. දැක්කේ නෑ සර්. ආ? ඔයාලා ප්‍රසාරණය කරපු එකද කරේ? ඔව්. ප්‍රසාරණය කරන්න තියුනේ. හරිද? ප්‍රසාරණය කරන්න තේරෙන කරන්න බෑ ඉක්මනට. ප්‍රසාරණය කරන්න කියලා කියන්නේ. ඉක්මනට ප්‍රසාරණය කරා. හරි සර්. හරි. මට මෙයාගේ සාධක කොහොමද ලියන්න පුළුවන්? A ඍණ B ඍණ 2c A ඍණ B ඍණ 2c නේද? හරිනේ? යම් පදයක වර්ගය කියන්නේ ඒ වගේ පද දෙකක්. ප්‍රසාරණය කරමු. A ගෙන් වැඩි කරා A වර්ගය. ලකුණ ධන ලියන්න ඕනේ නැහැ ඉස්සරහට. A වැඩි කරන්න B ගෙන් AB. ධනයි ඍණයි ඍණ. A වැඩි කරන්න C ගෙන් 2යි AC. ලකුණ ධනයි ඍණයි ඍණ. B වැඩි කරන්න A ගෙන් AB. ලකුණ ඍණයි ධනයි ඍණ. B වැඩි කරන්න B ගෙන් B වර්ගය. ලකුණ ඍණ ඍණ ධන. B වැඩි කරන්න 2යි C ගෙන් 2යි BC. ලකුණ ඍණයි ඍණයි ධන. 2යි C වැඩි කරන්න A ගෙන් 2යි AC. ඍණ ධන ඍණ. 2යි C වැඩි කරන්න B ගෙන් 2යි BC. ලකුණ ඍණ ඍණ ධන. 2යි C වැඩි කරන්න 2යි C ගෙන් 2 2 4යි C වැඩි කරන්න C වර්ගය. ලකුණ ඍණ ඍණ ධන. හරිද? එක જાති පදින්න එකතු කරන්න. A විතරක් ඉන්න පදේ මෙයා විතරයි ඉන්නේ. AB පද මෙයා ඉන්නවා. මෙයා ඉන්නවා. සෙතන්ට ඒ වර්ගය ඉන්නේ. ආයතන ඒ වර්ගනේ සෝරි. ඒ වර්ග පද එච්චරයි. AB පද මෙයා ඉන්නවා එච්චරයි නේද? ඔව්. එතකොට ඍණ 1යි AB ඍණ 1යි AB කියන්නේ ඍණ 2යි AB. AC පද
මෙයා ඉන්නවා. මෙයා ඉන්නවා. එච්චරයි. ඍණ 2යි AC ඍණ 2යි AC කියන්නේ ඍණ 4යි AC. B වර්ගපද එයා විතරයි ඉන්නේ. ධන B වර්ග. BC පද මෙයා ඉන්න මෙයා ඉන්න. ධන 2යි BC ධන 2යි BC කියන්නේ ධන 4යි BC. ධන 4යි C වර්ගය. එච්චරයි අනුත්තරේ. තේරුණාද? හරිද හදාගන්න. මාතර පැත්තට මේ වෙලාවේ කරන්ට් එක නැද්ද? නෑ සර්. නෑ සර්. තියෙනවා. හරි හරි. හරි පුතේ. ගාලා ගන්නෑ. එක එක පැති වලට හරි රයිට් හරි. මේක අයින් කරනවා. දැන් තින්න හරි ඊගාව එක. හරි. ඒ ක්‍රියාව හදනවා. පොඩක් ඉන්න. ඔව් හරි අපි එකපාරටම අමාරුවේ හදන්න නැතුව ඉස්සෙල්ලා හදන්න බලන්න ඔය ඔකේ තියෙන 30 වෙනි ගාන. ඔකේ තියෙන 30 වෙනි ගාන හදන්න බලන්න. හරිද? හරි. කී උත්තරේ? ඒක හදන්න ඕනද මම? සර් හදන්න. ඔව් සර් හදන්න. එක්ස්ට්‍රීම මයිගේ උත්තරේ කීයද තිබුණේ?
4 xy උත්තරේ 21 x ගණේරින y ගණේ නේද ඇහුවේ? ඔව් සර් තමයි පාවිච්චි කරන්නේ මෙන්න මේ ප්‍රකාශනය. මෙන්න මේ කොටස් තුනම ඉන්න ප්‍රකාශනය කවුද බලන්න. මේ කොටස් තුනේ ඉන්න ප්‍රකාශනය මෙයානේ. මෙන්න මෙයානේ. හරි. x ගණේ ඍණ y ගණේ ඉන්නවා. x ඍණ y ඉන්නවා. xy ගුණිතේ ඉන්නවා. මේක නේද? ඔව් අන්නේ ප්‍රකාශන ලියාගන්න. හරි. x ගණේ ඍණ y ගණය සමානයි x ඍණ y x වර්ග ධන xy ධන y වර්ගය. මේකේ උත්තරය තමයි අපෙන් අහන්නේ. x ඍණ y ගේ උත්තරය අපි දන්නවා 4යි. අකුණු නැහැ කියන වැඩි කිරීම. x වර්ග ධන y වර්ග. x වර්ග ධන y වර්ග බලකට ගන්නවා. ධන xy. xy ගේ උත්තරය දන්නවා 21යි. xy දෙන්නගේ වර්ගය ලියලා ගන්න බැරිද? මොකද මේකෙන්ද මේ දෙන්නගේ වර්ගය ලියලා ගන්න බැරිද? මේ දෙන්නකද බෑන් එහෙම ගන්න පුළුවන් මේ වැඩි කිරීමක් බෙදීමක් හිටියන හරි මට පෑවලට මෙහෙම ලියන්න පුළුවන්ද කොහොම ලියන්න පුළුවන්ද පුළුවන්ද ඔබ ලියන්න පුළුවන් මෙහෙම ප්‍රකාශයක් තියෙනවනේ මතකනේ එහෙම එකක් තියෙනවනේ ඔව් දැන් මෙතන x මට මම දැන් හිතුවේ මෙහෙමයි x වර්ගය දන y වර්ගයට මට දාන්න අගයක් නැහැ මොකද මෙතනත් නැහැ මෙහෙත් නැහැ මෙහෙත් නැහැ උඹලෝ මෙයා ප්‍රසාරණය කරන්නේ x වර්ග දන y වර්ගය කියන ප්‍රසාරණය කරාම එන්නේ අර මෙන්න මේ සූත්‍රය අර මෙයාට තුන්වෙනි සූත්‍රය දැම්මොත් මෙයාට තුන්වෙනි සූත්‍රය දැම්මොත් එන්නේ x ධන y ගේ පූර්ණ වර්ගය ඍණ 2xy කියලා ඕකේ එන්නේ මෙයාට තුන්වෙනි සූත්‍රය දැම්මොත් එතකොට xy දන්නවා නමුත් x ධන y දන්නේ නැහැ ඒක දාන්න බෑ මම කල්පනා කරා මෙතනට මොකද්ද කරන්න පුළුවන් මට වෙනවා මෙයා දන්නවා මෙයා දන්න කෙනෙක් කල්පනා කරා x ඍණ y ඉන්න කෙනා ප්‍රකාශනය අරන් මෙතනට යම් ආදේශයක් ගන්න පුළුවන්ද කියලා කල්පනා කරලා බැලුවා බලනකොට හිතුණා පුළුවන් කියලා x ඍණ y ප්‍රකාශනය වර්ගය සමානයි x වර්ග 2xy ධන y වර්ගය මට මෙයාට දාන්න අගයක් නැතිකම තියෙන්නේ එහෙනම් මම එයා උක්ත කරගත්තා කොහොමද උක්ත කරන්නේ ඍණ 2xy ධන මෙහෙට කියන. එතකොට ධන x 2xy යනවා. x ඍණ y ගේ වර්ගය ඍණ 2xy සමාන ක්‍රමයට කරාම ධන 2xy වෙනවා. ඒක සමානයි x වර්ගය ධන y වර්ගයට. එහෙනම් x වර්ගය ධන y වර්ගය තියෙන තැනට මම ඒක ඇල්ල ලිව්වා. තේරුණාද? ඔව් සර් හැමෝටම ඔව් සර් එහෙනම් දැන් කරන්නේ හතර වරහන් x ඍණ y ගේ උත්තර අපි දන්නවා x ඍණ y ගේ උත්තර 4යි. 4 වර්ගය ධන 2යි. ලකුණක් නැහැ කියන වැඩි කිරීම xy ගුණිතය 21යි. ධන 21. 4 වරහන් 4 වර්ගය 4ක් 4 16 ධන 21 2 42යි. ධන 21යි.
4 වැඩි කිරීම මෙතන ලකුණු වැඩි කිරීම 42 21 60 63යි 69 79 4 වරක් 9 නම්බරකට 36න් 6 3ක් ඉතිරි 7 වරක් 4 28 28 3 31 316 තේරුණාද ඔව් සර්. හරි හදාගන්න වැඩි කෙනෙක් ඉන්නවා. හරි සර් ඔලෙල් ගණන් නෙවෙයි නේද? ඈ ඔලෙල් ගණන් නෙවෙයි නේද සර්? ඕලෙල් ගාන හරි සර්. ඒ ඕලෙල් වලට නොදුන්නට ඕලෙල් මට්ටමේ ගන්න ඔය 29 ඒ ඕලෙල් වලට දෙන්නේ නැහැ බය වෙන්න එපා හරිද නමුත් ඒක ඕලෙල් මට්ටමේ ගන්න හරි ඔන්න ඒ ගණන් ටිකක් ඕලෙල් වලට ටිකක් සංකීර්ණයි හැබැයි ඉතින් දෙන්න පුළුවන් බැරි නෑ මොකද ඔක්කොම ඕලෙල් දීපද ප්‍රකාශන තියෙන ඉස්සලා දාපු ගණනත් ඔක්කොම ඕලෙල් දීපද ප්‍රකාශන තියෙන නිසා දෙන්න බැරි නෑ නමුත් දෙන්නේ නැහැ ඔච්චර අමාරුව දෙන්නේ නැහැ දෙන්න බැරිත් නෑ දැන් මම මගේ කැදුව පේපරේ දෙයි නේද ඔව් සර්. අන්න ඒක මම 29 නේද හදන්නේ ඔව් සර්. දැන් මම දවවක් කරන්නද ආ සර්. එක කියන එක ලියන්න පුළුවන් නේද එකේ වර්ගය කියලා ඔව් සර්. එක කියන එක ලියන්න පුළුවන් නේද එකේ වර්ගය කියලා නේද එක කියන එක ලියන්න පුළුවන් එකේ වර්ගය කියලා එතකොට එකේ වර්ගය බෙදීම x වර්ගය කියලා ලියන්න පුළුවන් නේද එක බෙදීම x ගේ පූර්ණ වර්ගය කියලා එතකොට මෙතන තියෙන හැරෙන්න නිකන් a වර්ගය ධන b වර්ගය වගේ කෙනෙක් ඉන්නේ හරිද මෙතන ඉන්නේ a ධන b වගේ කෙනෙක් එතකොට a ධන b කෙනෙක් ඉන්නත් a වර්ගය ධන b වර්ගය කෙනෙක් ඉන්නත් ප්‍රකාශනයක් ගන්න එකට ගන්න පුළුවන් එක ගන්නත් පුළුවන් තුන ගන්නත් පුළුවන් එකකින් හදන්නත් පුළුවන් තුනෙන් හදන්නත් පුළුවන් හැම දෙකකින් හදන්න සර් ඊට එහා ගානේ එකේ ගණන් කියලා ගන්න පුළුවන් නේද? ඔව් පුළුවන් ඊට එහා එකක් තියෙනවා ඊට එහා එක අපි පස්සේ හදමු මෙන්න මේක හදලා ඉවර ගන්න බලන්න මේක හදුවොත් ඉතුරු එක මාළුක දෙයක් නෙමෙයි මේක චාර්ජර් එක තරන් එන්න. මයික් මියුට් කරනවා හරි සර්. හැමෝම හරි හරි මම හදනවා x ධන එක බෙදීම x සමාන a නම් x ධන එක බෙදීම x සමාන a නම් x වර්ගය ධන එක බෙදීම x ගේ වර්ගයේ උත්තර ගන්න හරිද
හරි. ඔව්. ඔව්. මේක උත්තරය යන්න කියලා කියන්නේ. දැන් මෙයා ලියන්න ඕන පුළුවන් විදිය මම කිව්වනේ. මෙයා ලියන්න පුළුවන් x වර්ගය ධන එක බෙදීම x ගේ පූර්ණ වර්ගය කියලා ලියන්න පුළුවන්. ඒක තේරෙනවනේ නේ? ඔව් ඔව්. ඒකෙන් හරියට අර a වර්ගය ධන b වර්ගය වගේ. මේක හරියට නම් a ධන b වගේ. හරිද? එහෙනම් a වර්ගය ධන b වර්ගයේ උත්තරය යන්න කියලා කියන්නේ. අපි මේ වගේ එකක් තියෙන තුන්වෙනි ප්‍රකාශනනේ තුන්වෙනි ප්‍රකාශනය ගමු. තුන්වෙනි ප්‍රකාශනයට අනුව මේක ලියන්න පුළුවන් මට. තුන්වෙනි ප්‍රකාශනයට අනුව මෙයා ලියන්න පුළුවන් මෙයා a නම් මෙයා b නම් මෙයාට නිකන් a වර්ග ධන b වර්ග වගේනේ. තුන්වෙනි ප්‍රකාශනය වගේ. මට මෙයාගේ මේ ඉතුරු කොටස ලියන්න පුළුවන් මෙහෙම. a ධන b ගේ පූර්ණ වර්ගය ඍණ 2යි a b. මෙයාගේ උත්තරේ දන්නවා. මෙයාගේ උත්තරේ a. මෙයාගේ උත්තරේ a. a වර්ගය ඍණ 2 x x කැපිලා යනවා. දෙවරක් 2යි. ඒතර උත්තරේ a වර්ගය ඍණ 2යි. තේරුණාද? මේක පළවෙනි ප්‍රකාශනය කරන්න පුළුවන්. මේක පළවෙනි ප්‍රකාශනය. ඒක විපද පළවෙනි එක. ඔව් පළවෙනි ප්‍රකාශනය හදන්න පුළුවන්. පළවෙනි ප්‍රකාශනය හදන්න පුළුවන්. නේ උත්තරේ මෙන්න. හරි. ඒකේ තව එකක් තියෙනවා ඒක හදන්න බලන්න. ඒකත් ওই විදිහටම තමයි දෙන්නේ. ඉක්මනට හදන්න බලන්න. ඒක දානවද? හරි. ඒක මම හදන්න ඕනද? ඕනද? ඔව් සර්. මේකේ උත්තරේ මෙහෙමනම් අපිට කියනවා x වර්ගය ධන x ඝනය ධන එක බෙදීම x ඝනයේ උත්තර ලියන්න. මට මෙහා ලියන්න පුළුවන් නේද මේ x ඝනය ධන එක බෙදීම x ගේ පූර්ණ ඝනය කියලා ඔහොම ලියන්න පුළුවන් නේ. හේතුව තේරෙනවනේ. හේතුව එක කියන එක ලියන්න පුළුවන් එකේ ඝනය කියලා. හරිද? ඔය ඝනයන් දෙකම වරහණෙන් එළියට දාලා ලියන්න පුළුවන්. එහෙම ලියන්න පුළුවන් මෙතන බෙදීමක් හෝ වැඩි කිරීමක් ඉන්නවා විතරයි. අන්න එහෙම මෙහෙම ලියුවේ. මෙයා හරියට අර a ඝනය ධන b ඝනය වගේ. මොකද්ද ප්‍රකාශනය? මොකද්ද ප්‍රකාශනය? a ඝනය ධන b ඝනය තියෙන මොන ප්‍රකාශනය? පස්වෙනි එක. මතකද යාගේ සාධක ලියපු විදිය? යාගේ සාධක ලියුවේ පළවෙනි පදේ ඝනය. sorry මේ පස්වෙනි එක නෙමෙයි. a ඝනය ධන b ඝනය හත්වෙනි එක. හත්වෙනි එක. මේ හත්වෙනි එක මේ. හරිද? එහෙනම් යාගේ සාධක කොහොමද ලියුවේ? මෙන්න මෙහෙම ලියුවේ. දර්ශක අමතක කරලා ලියුවා. දර්ශක අමතක කරාම කවුද? x ධන එක බෙදීම x. ඊට පස්සේ පළවෙනි පදේ වර්ගය ලියුවා x වර්ගය. මේ ලකුණ විරුද්ධ ලකුණ. ඍණ පද දෙකේ ගුණිතය. අනිවාර්ය ලකුණක් ධන. අවසාන පදේ වර්ගය. right. සුළු කරමු. මේක උත්තර අපි දන්නවා. මේක උත්තර අපි දන්නවා. හරි. a. මෙතන ලකුණ නැහැ කියන වැඩි කිරීම. x වර්ගය x කැපිලා යනවා. ඍණ 1 ඉතුරු වෙන්නේ. ඍණ 1 ඉතුරු වෙන්නේ. ධන එකේ වර්ගය 1යි. බෙදීම x වර්ගය x ගේ වර්ගය කියන්නේ x වර්ගය.
A වැඩි කිරීම වරහන් x වර්ගය ධන මෙන්න මෙයා මම ළඟින් ලියා ගන්න මෙයාගේ ධන එක බෙදීම x වර්ගය ඍණ 1 A වරහන් මෙයාගේ අගය අපි හෙව්ව නේද මෙයාගේ උත්තරය අපි හෙව්ව නේද ඔව් සර් කීයද ඔව් ඒ වර්ග ඍණ දෙක ඍණ දෙක වර්ගය ඔව් මෙයාගේ උත්තරේ a වර්ග ඍණ 2යි ඍණ 1 a වරහන් a වර්ග ඍණ 2යි ඍණ 1යි ඍණ 3යි වැඩි කිරීම a ගෙන් වැඩි කරාම a ගානේ a 3ෙන් වැඩි කරාම 3යි ඍණ තේරුණාද ඔව් සත්‍ය හදාගන්න එයාගේ යන සාමාන්‍ය කොළවලට දෙන්න පුළුවන් සාමාන්‍යයෙන්ම නොදෙන්නේ ඇයි විභාග දෙපාර්තමේන්තුවේ ඕලෙවල් විභාග දෙපාර්තමේන්තුවේ අය පේපර් එක හදන්නේ ලංකාවේ ඉන්නම දක්ෂතම ළමයටත් නෙමෙයි ලංකාවේ ඉන්න දුර්වලම ළමයටත් නෙමෙයි සාමාන්‍ය මධ්‍යස්ථ ළමයට හදන්නේ හරිද සාමාන්‍යයෙන් මැද ඉන්න ළමයට තමයි පේපර් එක හදන්නේ තේරුණාද ඒකනේ ඔයගොල්ලෝ ඔය ඕලෙවල් ගණන් ගත්තට පස්සේ දැන් ඔයගොල්ලෝ දන්නවා මම සාමාන්‍ය පන්තිය උගන්නන හදන ගණන් වලට සමහරට ඕලෙවල් පේපර් එකේ තියෙන ගණන් ලේසි නේද ඒකට හේතුව අරක ඕලෙවල් පේපර් එක හදන්නේ ලංකාවේ ඉන්න දක්ෂත දුර්වල ළමයට නෙවෙයි දක්ෂත ළමයන් නෙවෙයි මධ්‍යස්ථ මට්ටමේ ළමයට ඒකයි හේතුව හැබැයි එහෙමයි කියලා ඒක නීතියක් නේ ඒක යම් අනිවාර්ය දෙයක් නෙමෙයි මේකේ තියෙන විභාග දෙපාර්තමේන්තුවේ පේපර් එක හදන කෙනාට කියනවා එහෙම හදන්න කියලා නමුත් ඒක අනිවාර්ය නෑ කියන්නේ පේපර් එක හදන කෙනා මේ වගේ ගණනක් දැම්මොත් ආයි යාට කිසිම බලපෑමක් කරන්න බෑ මොකද ඔක්කොම ඕලෙවල් තියෙන්නේ මෙතන ඒ ලෙවල් තියරියක් මොකුත් නැහැ ඔක්කොම ඕලෙවල් තියෙන්නේ තේරුණාද සර් අපිට ඒ වරහන් ඒ වර්ග අඩු කිරීම තුنين නවත්තන්න පුළුවන්ද? ගැටලුවක් නැහැ මෙතන නවත්තන්න පුළුවන් හරි හරි සර්. ඊගාවට පොඩක් ඊගාවට අපි හදමු 34 හදන්න සර් කීවෙන්දානද? 34 34
හදන්නද? ආස ආස හරි. මෙන්න මේකේ මෙන්න මෙතන ඒ කෙනෙක් ඉන්න නිසා මේ ඒ ගණය ඒ ගණයක් වෙච්ච නිසාත් මට හිතෙනවා මේක හදන්න තියන්නේ අර ගණයක් තියෙන මේ සමීකරණයකින් තමයි හදන්න වෙන්නේ කියලා මට දැනෙනවා. හරිද? ඒක තේරුණාද? ඒක මම ඒක හිතපු විදිය තේරුණාද? කතා කරන්නකෝ. ඔව් ඔව් සර්. ඔව්. ඔය ඒගේ 6 වෙනි බලය අඩු කිරීම එක බෙදීම ඒකේ ඝණය කියන එක සර් මේ ඒ ඝණය කියන එක මේ පොදු සාධකයක් විදිහට අරන් හදන්න බෑද? නෑ මට උත්තරේ පේනුණා පොඩ්ඩක්. මේක එහෙම ලියන්න පුළුවන්ද? පුළුවන්ද? පුළුවන්. ඔහොම ලියන්න පුළුවන්. ඕක මොකද මම එක මෙතන අර මේ පෙන්සිල් යූස් කරනම හරි මම යූස් කරන්න පුළුවන් ඇප් එකට ගන්නවා. ඒ වර්ගන එක බෙදීම මේක සමානයි 2යි. ඒ වර්ග ඍණ එක බෙදීම ඒ සමානයි 2යි. ඒකේ 6 වෙනි බලය ඍණ එක බෙදීම ඒ ගණේ අත්‍ර ගණිත කියන්නේ. අපිට පේනවා මේක මෙන්න මෙහෙම ලියන්න පුළුවන්. ඒ වර්ග බෙදීම ඒ ඍණ එක බෙදීම ඒ මේ දෙන්නටම අයිති නේද? ඔව් සර්. මම ඒ අයිතිය වෙන වෙනම ලිව්වා. සමානයි 2යි. ඒ ලෙක්කෙනට ඒ ලෙක්කෙන කැපුණ මේ කෙනෙක් ඉතුරු ඍණ එක බෙදීම ඒ සමානයි 2යි. දැන් හරි ඉස්සෙල්ලා ගන්න වගේම වගේ. මේකත් එහෙම ලියන්න බලන්න. ඒකේ 6 වෙනි බලය බෙදීම ඒ ගණය. ඍණ එක බෙදීම ඒ ගණය. එහෙම ලිව්වේ මොකද මේ ඒ ගණය මේ දෙන්නටම අයිති. ඒ නිසා ඒක වෙන වෙනම ලිව්වා. එහෙම ලියන්න පුළුවන් නේ. මෙහෙම ඉන්න කෙනෙක් මෙහෙම ලියන්න පුළුවන් නේ. ඔයගොල්ලෝ හිතලා බලන්න. මෙහෙම ඉන්න කෙනෙක් මෙහෙම ලියන්න පුළුවන් නම් මෙහෙම ඉන්න කෙනෙක් මෙහෙම ලියන්න පුළුවන්. ඕකේ. ඒලා තුන් දෙනෙක් කියපුවා තව තුන් දෙනෙක් ඉතුරුයි. නම් ඉතුරු වෙනවා. ඒ ගණය ඍණ එක බෙදීම ඒ ගණය. ඉස්සෙල්ලා ගන්න වගේමයි. ඉස්සෙල්ලා අදපු ගාන වගේම. නේද? එහෙම නේද? ඔව් හරිද? මේක මට එක කියන්නේ එකේ ගානේ. හරිද? එක කියන්නේ එකේ ගානේ. මට ඕන නම් එක ලියන්න පුළුවන්. වරහණක් දාලා ගානේ එළියට දාලා ලියන්න පුළුවන්. හරි? එහෙම ලියන්න පුළුවන් වෙන්නේ මේ පද දෙක අතර වැඩි කිරීමක් හෝ බෙදීමක් කරනවා පමණයි. දැන් මෙයා නිකන් හරියට අර A ඍණ B වගේ. මෙයා හරියට A ඝණය ඍණ B ඝණය වගේ. A ඍණ B ඉන්න A ඝණය ඍණ B ඝණය ඉන්න ප්‍රකාශනය මොකද්ද? 8 වෙනි ප්‍රකාශනය. නම 8 වෙනි ප්‍රකාශන ලියනවා. sorry. 8 වෙනි ප්‍රකාශනය. x ඝණය ඍණ y ඝණය සමානයි x ඍණ y x වර්ගය මේ ලකුණ විරුද්ධ ලකුණ ධන xy ගුණිතය නිමර ලකුණක් දාන අවසාන පදේ වර්ගය y වර්ගය. හරි. මෙයා x කියලා කියනවා මෙයා y කියලා කියනවා. එතකොට x කියන්නේ කවුද? මෙයාට. y කියන්නේ කවුද? ඒක බෙදීම මේකේ ඝණයට සමානයි. x ඍණ y කියන්නේ x කියන්නේ කවුද? මෙයාට 8ට. x කියන්නේ 8ට. ඍණ y කියන්නේ කාටද? එක බෙදීම 8ට. වරහන් x කියන්නේ කාටද? අයියෝ. x කියන්නේ කාටද? මෙයාට. මුල් පදේ. a වර්ගය ධන x මෙයා ලකුණ නැගෙන වැඩි කිරීම y මෙයා එක බෙදීමේ ධන අවසාන පදේ වර්ගය එක බෙදීමේගේ වර්ගය උත්තර එනවා අපිට කියන්නේ මෙයාගේ උත්තර වෙන කියලා කියන්නේ
මෙයාගේ උත්තර මේක පුතේ අපිට ඇස් වහලා තියුණේ එකපාරට පේන්නේ නැති වෙන්න. ඕ ඒ level applied maths වල මේ වගේ ගණන් තියෙනවා. මේවා නම් මහා ලේසි ගණන්. හරිද? හරිද? මේවා මේ ලේසි ගණන් පුතේ. ඒ level applied maths වල තියෙන ගණන් ඔහොම තමයි හදලා තියෙන්නේ. බලන්න මේකේ උත්තරෙට මම එන්න ආපු විදිහ. මේක මේ එකපාරටම සුළු කරන් කියලා මේ උත්තර මට ගන්න බෑ. ඉතින් මම උත්තරෙන් සුළු කරලා යම් තැනකට ආවා. දැක්කද? එතකොට තමයි උත්තරේ පේන්න ගත්තේ. හරි? බලන්නකෝ ඒ ගාන හදපු විදිහ. මුලින් ඉඳලා අගට හදාගෙන එන්න බෑ ඒ ගාන. ඒ ගාන මුලින් ඉඳලා එන්න බැලුවා එන්නේ නැහැ. ඒ නිසා මම උත්තරෙන් පටන් අරන් මග හරියට ආවා. මට පේනවා එතනට මට මුලින් සුළු කරන්න පුළුවන්. එන එතනින් මට ඉතින් ටික සුළු කරගන්න පුළුවන්. නැති. මෙන්න. ඔය ටික හරි. ඔය ටික තේරුණාද? ඔය දක්වා තේරුණාද දැන් මට? ඔව් සර්. මගෙන් අහන්නේ මෙයාගේ උත්තරේ. ඒ කියන්නේ මෙයාගේ උත්තරේනේ අහන්නේ. right. මෙයාගේ උත්තරේ කී? ගාන දෙකයි. ධන දෙක. දෙකයි. ලකුණු නැහැ කියන වැඩි කිරීම. ඒට ඒ කැපිලා යනවා. ඒ වර්ග ධන එකේ වර්ග කියන්නේ 1යි ඒ වර්ග කියන්නේ ඒ වර්ගය. එතකොට එක බෙදීම මේ වර්ග. ඒක මම ළඟින් ලියාගත්තා. ධන මික්සුළු කරාම 1යි. ඒක මම පිටිපස්සෙන් ලියනවා. බලන්න තේරුණාද බං? එකේ වර්ගය 1යි. ඒ වර්ගය ඔන්න ඒ වර්ගයම. මම ඒක සුළු කරලා ළඟින් ලියාගත්තා. මෙයාගේ උත්තරේ පිටිපස්සෙන් ලියාගත්තා. තේරුණාද? ඔව් හරි. දැන් මෙයාට පොඩි ආදේශකයක් දාන්න වෙනවා. මෙයාගේ උත්තරේ නෑනේ. හරිද? එතකොට වර්ග ධන b වර්ග වලින් පුළුවන් නේ සර්. එතෙන්දි ගන්න වෙන්නේ මෙයා මෙන්න මේ සූත්‍ර හොඳේ. x වර්ග ඍණ මේක ගන්න වෙන්නේ. x ඍණ y ගේ පූර්ණ වර්ගය කියන සූත්‍රය ගන්න වෙන්නේ. මෙන්න මේක ගන්න වෙන්නේ. x වර්ගය ධන ඍණ 2xy ධන y වර්ගය. හරිද? මෙතන ඉන්නේ හැරෙට නිකන් x වර්ගය ධන y වර්ගය වගේ. හරිද? එහෙනම් මේ දෙන්නට ඉන්න ඇරලා මේ කැල්ල මෙහෙට දාන්න. හරිද? එතකොට මෙතනට එන්නේ දෙක වරහන් x ඍණ y ගේ පූර්ණ වර්ගය ඍණ 2xy ධන 1. කවුද x කියන්නේ? x කියන්නේ මෙයාට 8. x කියන්නේ 8. ඍණ කාටද y කියන්නේ? y කියන්නේ 1 බෙදීම 8. ඍණ 2 වැඩි කිරීම xy. කාටද x කියන්නේ? 8. කාටද b y කියන්නේ? 1 බෙදීම 8. 8 a කැපෙනවා. දෙක වරහන් මෙයාගේ උත්තරේ 2යි. මෙයාගේ උත්තරේ 2යි. දෙකේ වර්ගය හරින දෙවරක් 1. දෙවරක් 1 2යි. ධන 1. දෙක වැඩි කිරීම දෙකේ වර්ගය දෙවරක් 2 4යි. 4ෙන් 2ක් අඩු කරනවා ධන 2යි. ධන 2 1යි ධන 3යි. 3 වරක් 2 6යි. තේරුණාද? සංකීර්ණ වැඩි ටිකක් නේ. ඔව් සර්. තේරෙන කියා දෙන්න ඕනද? බලන්න පොඩ්ඩක් මේ මුල් ටික තේරෙනවද කියලා. මේ වගේ ගානක් එනවනම් සර් සෙකන්ඩ් පේපර් එකේ දෙන්නේ. දැන් මේ වගේ ගණන් මෙච්චර කාලෙකට ඇවිල්ලා නැහැ ඉතින්. හරිද? දැන් මේ වගේ ගණන් විනාඩි 2කින් හදන්න බෑනේ ඕගොල්ලන්ට. හරිද? මේ වගේ ගණන් ඔයගොල්ලෝ විනාඩි 2කින් හදන්න බෑ. අනිවාර්යෙන් ඉතින් ඔයගොල්ලන්ට මේ වගේ ගණන් දුන්නත් දෙන්න ඕන සෙකන්ඩ් පේපර් එකේම තමයි. ඔය ෆස්ට් පේපර් එකේ තියෙන විනාඩි 2 ගණන් විනාඩි 2කින් හදන්න බෑනේ මේ වගේ ගණන්. හරිද? ඔයගොල්ලන්ට මේ වගේ ගණන් හදන්න විනාඩි මේ ගණන් දෙනවා නම් මේක දෙන්න ඕන කෙලින්ම සම්පූර්ණ ගණනකට. හරිද? ඉතින් එහෙම ඉතින් දෙන්නේ නැහැ. අයින්නේ මේ වගේ ගණන් එන්නේ නැහැ ඔලෙවලට. හරිද? නමුත් මේක තේරිච්ච ළමයි මෙතන ඉන්න හොඳේ නැත්තේ නෑ.
මේක තේරිච්ච ළමයා අත උස්සන්න බලන්න. තේරෙන්නේ අනිත් අයට නේ. එහෙම ළමයිත් ඉන්නවා මෙතන. මේක තේරිච්ච අය ඉන්නේ නැත්තේ නෑ. ඔය ඉන්නේ ඇති වෙන්නේ. හරි. මම කියා දෙන්නම් ආයි බලන් ඉන්න. බලන් ඉන්න. හොඳට අහන් ඉන්න ඕන හොඳේ. ළමයි කල්පනා කරේ කොහොමද සර් කි උත්තරේ ගත්තේ කියලා. ඒකත් ප්‍රශ්නයක්නේ. මම මේකේ උත්තරේ ගත්තේ මේකේ උත්තරයක් දැකලවත් එහෙම නෙමෙයි ඉතින්. හරිද? මම A level කරලා තියෙනවනේ. හරිද? ඒ හුරුවයි ඇඩ්වාන්ස් මැතමැටික්ස් ඉගෙනගෙන තියෙනවනේ ඒ හුරුවත් එක්ක බලද්දි ඉතින් මේව දැක්කම යාර උත්තර පේනවා පුතේ. ඒක ඉතින් මගේ අමුතු ටැලන්ට් එකක් නෙමෙයි නේද? ඔයාලා බය වෙන්න එපා. ඒක මගේ අමුතුම අමුතු ටැලන්ට් එකක් නෙමෙයි. ඒක අර මං ගණන් හදලා මට තියෙන හැකියාවෙන් තමයි දැක්කම පේන්නේ. හරිද? ඒකත් එක ඔයගොල්ලෝ බය වෙන්න එපා. හරිද? මෙන්න ඔයගොල්ලන්ටත් බැරි නෑ. ඔයගොල්ලන්ටත් පුළුවන්. හරිද? දැන් මම ওই වයස එක අත්තරම් මටත් ඔය ගාන තේරෙන්නේ නෑ හැමහරලා. හරිද? හොඳ ගුරුවරයෙක් කියා දුන්නොත් මිසක. හරි? මෙන්න. මතේ ඕකේ. අපෙන් අහන්නේ. හරි? කිව්වි කණේ අමාරුවක් ආවා හරි අමාරු. මේක මෙයාගේ උත්තරේ මෙහෙමනම් මෙයාගේ අගය සොයන්න කියලා කියයි. මම ඕකන් තියා ඉතින් මට බලන්න විදියට ගණන් හදලා හොරුවත් එක්ක මට නිකන් මේක දැක මේ දෙක දැකපු ගමන් නිකන් පේරුණා. හරි. මේක මේ ගණජ සමීකරණයකින් තමයි හදන්න තියෙන්නේ. හරිද? මම හරි ගණය බලය ගණය තුනක් වෙන සමීකරණයකින් තමයි හදන්න තියෙන්නේ කියලා මට තේරුණා. හරිද? ඒ කියන්නේ 5 6 7 8 එවෙන් තමයි හදන්න ඕන කියලා තේරුණා. මම කල්පනා කරා මොකක්ද කොහොමද මේක ගන්න මේ උඩ බල ටික දිහා බලද්දි නිකන් මට නම් ඔරිජිනල් වගේ වුණා. හරිද? ඊට පස්සේ මම කල්පනා කරා මේක මොකද්ද මේකට කරන්න කියලා. හරිද? අර කලින් ගාන හැදුවනේ. මෙන්න මේ ගාන හැදුවනේ. මේ ගාන දැන් අපි හැදුවනේ. ඒ ගාන ලේසියිනේ. මේක යගේ මෙහෙම නම් මේක හොයන්නේ කොහොමද මේක හොයන්නේ හැදුවනේ. අන්නේ රටාව මට මෙතන පෙවුණා. මෙන්න මේ රටාව මෙතන පෙවුණා. මේ රටාව මට මෙතන පෙනුණා. හරිද? හරිද? මේ බලන්න මට මෙතනත් පෙවුණා මෙන්න මේ රටාව. මම ඉතින් රටාව හදාගත්තා. ඒක තමයි මම කරේ. හරිද? මේ බලන්න. 아무තු දෙයක් නැහැ, මහලුකු දෙයක් නැහැ හොඳේ. මේ බලන්න. හරි. මොකද්ද කරේ? මම ওই දිහා බලන් ඉඳිද්දි මට පෙනුණා මෙන්න මෙතන මේ රටාව තියෙනවා. තියෙනවා මේ රටාව. පෙනුන නැතුණාට තියෙනවා. හරිද? පෙනුන නැතුණාට තියෙනවා. ඒ නිසා මම ඒක සුළු කරලා මේ පැටර්න් එකට හදාගත්තා. ඒක තමයි මෙතන කරේ. ඔය ඉතින් තේරුණාද? ඒ කොටස ගාන දීපු කොටස මම සුළු කරලා ඒ රටාවට හදාගත්තා. අර කලින් ගානේ පැටර්න් එකට හදාගත්තා. තේරුණාද? ඔව් සර්. හා හරිද? ඒ වගේම මෙන්න මෙතනත් මෙන්න මේ රටාව තිබුණා. ඒ කියන්නේ ඒක බැලුවම පේනවද කෙනෙක්ට? හරි සාමාන්‍ය ගණන් හදලා හුරුදු කෙනෙක්ට ඒ රටාව තියෙනවා කියලා පේනවා. ඒ නිසා මෙතන තියෙනවා මේ රටාව. ඒ නිසා මම ඒ රටාව හදාගත්තා සුළු කරලා මෙති. එයා සුළු කරලා මම මේ රටාව හදාගත්තා. ඒක තේරුණාද? ඔව්. එහෙනම් දැන් අපෙන් අහන්නේ ඒ ඍණ එක බෙදීමේගේ උත්තරේ 2 නම් ඒ ගණයේ ඍණ එක බෙදීම ගණයේ උත්තරේ හොයන්න. දැන් මට අපි මීට කලිනුත් ඔය වගේ ගණක් හැදුවනේ. ඉතින් ඒ හුරුවෙන් තමයි ඔය දැන් හැදුවේ ඊටු ටික. 아무තු දෙයක් නැහැ. මෙයා හරියන්නේ ආර x ඍණ y වගේ. x ඍණ y ගේ උත්තරේ 2යි. මෙයා හරියන්නේ නිකන් x ගණයේ ඍණ y ගණය වගේ. එයාගේ උත්තරේ කීයද? එහෙනම් මේ ප්‍රශ්නේ නිකන් හරියට x ඍණ y ගේ උත්තරේ 2යි. x ගණය ඍණ y ගණයේ උත්තරේ කීයද? අන්න ඒ වගේ ප්‍රශ්නයක් මේක. තේරුණාද? ඔව් සර්. එතකොට දැන් මම එතනදී ඊට පස්සේ මම කල්පනා කරනවා දීපද ප්‍රකාශනවලින් මොන ප්‍රකාශනයද මම මෙතනට ගන්න ඕනේ. ඉතින් දැන් ওই රටාව ඔලුවට දාගත්තා නම් මට දැන් පේන ගන්න ඕන ප්‍රකාශනය මොකක්ද කියලා. මෙයා නේද මම දැන් ගන්න ඕන? ඔව්. ඔව් මෙයා ගන්න ඕන.
මොකද x x ඍණ y ගේ උත්තරේ 2යි x ඝනය ඍණ y ඝනය උත්තරේ කීයද? අයියෝ ලේසි. හරිද? එහෙනම් ඔන්න මම මේ ප්‍රකාශනය ගත්තා. දැන් මේ ප්‍රකාශනයේ x ට මම ආදේශ කරන x දින තැන් වලට ආදේශ කරන කීයද ආදේශ කරන්නේ? x දින තැන් වලට ආදේශ කරන ඔය මම උඩ දින කෙනා වෙනවනම් හරි. ඔය x ගේ යට ඉන්නේ කවුද කියලා බලන්න. ඔය මම යට කරලා ලියලා තියෙන x ගේ යට. කවුද ඉන්නේ x ගේ යට? AR. අන්න x දින හැම තැනකටම A ලිව්වා. මම y වෙනුවට කවුද ගන්නේ? ගත්තේ y කියලා ගත්තේ කාටද? කාගේ කවුරු වෙනුවටද මම y කියලා ගත්තේ? එක බෙදීමේ බෙදීමේට. එහෙනම් y දින හැම තැනකටම එක බෙදීමේ කියලා ලියන්න. එච්චරයි මම කරේ. බලන්න තේරෙනවද කියලා? මම x දින හැම තැනකටම a කියලා ගත්තා. හරිද? y දින හැම තැනකටම එක බෙදීමේ කියලා ලිව්ව එච්චරයි. අනිත් හැම තැනකම සමාන ලකුණු ඒ විදිහටම ලිව්වා, ඍණ ලකුණු ඒ විදිහටම ලිව්වා, සාධාරණ ලකුණු ඒ විදිහට ලිව්වා, වරහණ ඒ විදිහටම දැම්මා. බල තිරණ නම් ඒ විදිහටම ලිව්වා එච්චරයි. වෙනසකට කරලා තියෙන්නේ x දින තැනට a කියලා ලිව්වා, y දින තැනට එක බෙදීමේ කියලා ලිව්වා එච්චරයි. ඒක තේරුණාද? මේ පියවර තේරුණාද හැමෝට? දැන් ඉතින් සුළු කරමු. දැන් සුළු කරමු. අපෙන් අහන්නේ මේකනේ අහන්නේ. මෙයාගේ උත්තරේ අහන්නේ මේ. එයාගේ උත්තරේ අහන්නේ. මොකද අපෙන් අහන්නේ මෙයාගේ උත්තරේ. ඒක අපෙන් අහන්නේ මෙයාගේ උත්තරේ. ඒක සමානයිනේ මේකට. එහෙනම් මෙයාගේ උත්තරේ හෙව්වත් ඇති. මෙයාගේ උත්තරය හෙව්වනම් හරි. එහෙනම් එතකොට උත්තරේ හොයලා. හරි. එහෙනම් මෙයාගේ උත්තරය හොයමු. එහෙනම් මෙයාගේ උත්තරය තමයි අපෙන් අහන්නේ. මෙති. ඒ තමයි අපෙන් අහන්නේ. එහෙනම් මේක සුළු කරමු. දැන් ඔයගොල්ලෝ හැමෝටම මේක මෙයාක ලියාගත්ත විදිහ තේරුණානේ. එහෙනම් මේක සුළු කරමු. සුළු කරමු මේක. මෙයා 2යි වැඩි කිරීම ලකුණු නැහැ කියන වැඩි කිරීම. a වර්ගය දන මම මේක මෙතන ලියාගත්තා. මේක සුළු කරාම උත්තර තේරෙන්න ඕන. එක වෙදීම a ගේ වර්ගය කියන්නේ a ගේ වර්ගය 1යි a ගේ වර්ගය කියන්නේ a වර්ගය. එතකොට එක වෙදීම a වර්ගය. මම ළඟින් ලියාගත්තා. දුර වැඩි වගේ දැනුණා. මොකද මේ රටාව අපිට හුරු රටාවක් නිසා මම ළඟින් ලියාගත්තා. a ට a කැපිලා ගියා. මෙතන උත්තරේ ධන 1යි. ධන 1ම පිටිපස්සේ ලියාගත්තා. මේ දක්වා තේරුණාද? ඔව් සර්. දැන් මෙතන අවුලක් නැහැ. මෙතන අවුලක් නැහැ. දැන් මෙතන තමයි අවුල තියෙන්නේ. හරි. මම කල්පනා කරා මෙතනට මොකද්ද කරන්න කියලා. හරි. ඒකත් සරල දෙයක්. හරි. ඒ තමයි මං ඒට ගත්තේ කවුරු කියලා? මං ඒ අකුරට ගත්තේ කවුරු කියලා? උඩ ගත්තේ x කියලා ගත්තේ. මං ඒ අකුරට x කියලා කිව්වේ. එහෙනම් මෙයා හරියට නිකන් x වගේ. මෙන්න හරියට x වර්ගය වගේ තමයි. මම එක බෙදීමේට කවුද ගත්තේ? y මම එක බෙදීමේට ගත්තේ y කියලා. එහෙනම් මෙයා හරියට නිකන් y වගේ. එහෙනම් මෙතන නිකන් ඉන්නේ කවුරු වගේ ප්‍රකාශනයක්ද? x වර්ගය ධන y ගේ වර්ගය වගේ ප්‍රකාශනයක් නේද මෙතන ඉන්නේ? x වර්ගය ධන y ගේ වර්ගය වගේ ප්‍රකාශනයක් නේද මෙතන ඉන්නේ? හරි. ඊට පස්සේ මම බැලුවා x වර්ගය ධන y වර්ගයේ උත්තරේ කීයද කියලා. එහෙම උත්තරයක් මෙතන නැහැ. එහෙම පැටර්න් එකක් මෙතන නැහැ. ඒ වගේ මම බැලුවා මෙයාගේ උත්තරේ මෙතන ඉන්නවද කියලා. මෙයාගේ උත්තරේ නැහැ මේ උඩ. මෙතන උඩ කොහෙවත් නැහැ එයාගේ උත්තරේ. නැහැ. මම ඊට පස්සේ අර ආදේශය ගත්තා ඉස්සෙල්ලා මම ගත්තේ. මම ඒට ගත්තේ x කියලා. එක බෙදීමේට ගත්තේ මම y කියලා. එහෙනම් මෙතන ඉන්නේ හරියට x වර්ගය දෙන y වර්ගයේ ප්‍රකාශනය මෙතන ඉන්නේ. x වර්ගය දෙන y වර්ගයේ උත්තර වගේ ප්‍රකාශනයක් ඉන්නේ. හරි. ඒකට මම කල්පනා කරා x වර්ගය දෙන y වර්ග. x වර්ගය දෙන y වර්ග. මොන ප්‍රකාශන වලද ඉන්නේ? එකෙත් ඉන්නවා දෙකෙත් ඉන්නවා තුනේ හරිද? එකෙත් ඉන්නවා දෙකෙත් ඉන්නවා තුනෙත් ඉන්නවා. x වර්ග දෙන y වර්ග. හොඳට චෙක් කරලා බලන්න. ඊට පස්සේ මම කල්පනා කරා මෙතනට කවුද දාගන්නේ? මෙතනට දාගන්න ඕන උත්තර දන්න කට්ටියලුත් එක්ක බලලා. උත්තරේ දන්නේ x ඍණ y ගේ උත්තරේ දන්නවා. x ඍණ y ගේ උත්තරේ දන්නවා. ඊට මම කල්පනා කරා x ඍණ y ගේ උත්තරේ දන්න නිසා x ඍණ y ඉන්න x වර්ගය දන y වර්ගයේ ඉන්න ප්‍රකාශනය කවුද කියලා. කල්පනා කරගෙන යනකොට මට මතක් වෙනවා x ඍණ yත් ඉන්න x වර්ගය දන y වර්ගයත් ඉන්න ප්‍රකාශනේ දෙක. ප්‍රකාශනාංක දෙක. ප්‍රකාශනාංක දෙක. කවුද ප්‍රකාශනාංක දෙක? x වර්ග ඍණ y වර්ග sorry x ඍණ y ගේ පූර්ණ වර්ගය සමානයි
x වර්ග ඍණ 2xy ධන y වර්ගය. මෙයා හරියට x වගේ මෙයා හරියට y වගේ. එතකොට xy සමානයි 2යි. මෙයා හරියට x වර්ග වගේ මෙයා හරියට y වර්ග වගේ. එතකොට දැන් මට මෙයාගේ උත්තරේ දන්නේ නැති ප්‍රශ්න තියෙන්නේ. ඒ නිසා මම කර වැඩේ මෙතනින් x ධන y උක්ත කරලා x වර්ග ධන y වර්ග වෙනකොට වෙන උත්තරයක් ගත්තා. මම ඊට කලිනුත් එහෙම හැදුවා. හරිද? x වර්ග ධන y වර්ග උක්ත කරා. x වර්ග ධන y වර්ග උක්ත කරා මෙතනින් එනවා x ඍණ y වර්ගය අර ඍණ 2xy මෙහෙට ගෙනාවා ධන 2xy. හරිද? එහෙනම් මට මෙයා වෙනුවට ලියන්න පුළුවන්. මෙයා වෙනුවට ලියන්න පුළුවන් කවුද? x ඍණ y ගේ පූර්ණ වර්ගය ධන 2xy කියලා. ඒක ආපු විදිහ තේරුණාද? ඔව් සර්. මෙතන ඉන්නේ හැරයට x වර්ගය ධන y වර්ගය වගේ. x වර්ගය ධන y වර්ගය වගේ මෙතන ඉන්නේ. මෙන්න මේ දෙන්න වගේ. එහෙනම් මම මේ දෙන්න උක්ත කරා. ඒ දෙන්න උක්ත කරාම උත්තරේ එන්නේ x ඍණ y ගේ වර්ගය ධන 2xy. සමාන x වර්ග ධන y වර්ග. කොහොමද දෙන්නේ? එහෙනම් මට x වර්ග ධන y වර්ග වෙනුවට ලියන්න පුළුවන් මොකක්ද? x ඍණ y වර්ගය ධන 2x. අන්න හරි. මට එහෙනම් මෙතන ලියන්න පුළුවන් x ඍණ y වර්ගය ධන 2xy. දැන් මම මොකද්ද කරේ ඊට පස්සේ? x කියන්නේ මම ගත්තේ අකුරක් නේ. x කියලා ගත්තේ මම ගත්තේ අකුරක්. ඒ අකුර. y කියලා මම ගත්තේ කවුද මම? එක බෙදීමයි. එහෙනම් ඒව ආදේශ කරා බලන්න. කිසිම වෙනසක් නැතුව ආදේශ කරා. ලකුණු ඒ විදිහටම තියෙනවා. වර්ග ඒ විදිහටම තියෙනවා. වරහන් ඒ විදිහටම තියෙනවා. x ට මම ගත්තපු අකුර a කියලා ආදේශ කරා. y ට ගත්තපු අකුර එක බෙදීමේ කියලා ආදේශ කරා. බලන්න තේරෙනවද කියලා? x ට ගත්තේ a x කියලා ගත්තේ a ඍණ. හරි? y කියලා ගත්තේ එක බෙදීම a වර්ගය ඍණ සෝරි එක ධන වෙනවා. ධන වෙන්න එක වැරදක්. හරි ධන. හරි? x ඍණ y ගේ වර්ගය ධන 2xy. x ට a දැම්මා ඍණ y ට එක බෙදීමේ දැම්මා වර්ගය දැම්මා ධන දැම්මා දෙක දැම්මා x ට a දැම්මා y ට එක බෙදීමේ දැම්මා. ඊට පස්සේ සුළු කර. a ට a කැපිලා ගියා. a ට a කැපිලා ගියා. මෙතන එක හැමම ඉන්නව ධන. මේක සුළු කරාම දෙවරක් එක 2යි. ධන. මෙයාගේ උත්තරේ දාන්න. එයාගේ උත්තරේ දාන්න 2යි. මෙතන 2 දාන්න 2 වර්ගය දෙවරක් 2 4යි. එතකොට දෙවරක් 2 4යි 2යි 6යි 6 එක 7යි. 6 එක 7යි. දෙක වැඩි කිරීම 7. 7 වල 2 14යි. තේරුණාද? ඔව් සර්. පොඩ්ඩක් මෙයා හරියට මෙහෙට පෙරලන්න තියෙන්නේ පුතේ. ඔක අර දැන් ඔය වගේ ගණන් නම් ජීවිතේට හදන්න බෑ. ගානක් දැක්කම ගාන දිහා බලාගෙන උත්තරේටම හිතලා ඉන්නෝනේ. එහෙම හිටනම් කවදාවත් හදන්න බෑ. ඔය සමහර ළමයි ඉන්නෝ ගාන දිහා බලාගෙන උත්තරේ එන්නේ කොහොමද කියලා උත්තරේටම හිතනවා. හරිද? හිතලා උත්තරේ එන්නේ නැත්නම් හිතම කාලනාස්ති කරනවා. එහෙම හිතුවට කමක් නැහැ. නිකරුණේ කාලනාස්ති කරන්න එපා. හරිද? සමහර ළමයි ඉන්නෝනේ ගානක් දැක්කම පොඩ් ඉස්සෙල්ලම කරන්නේ උත්තරේ ගන්න විදිය පේනවද කියලා බලනවා. පේන්නේ නැත්නම් තේරෙන පේන මේ අගයන් ටික ආදේශ කරලා සුළු කරන් යනවා. ඊට පස්සේ මැද හරියක් යනකොට උත්තරේ පේන්න ගන්නවා. අන්න එහෙම ළමයින්ට මේව හදන්න පුළුවන්. මම හැදුවේ මොකෝ මේ දැන් බලලා නෙමෙයි. තේරුණාද? ඔව් ඒ ටික මේවා සාර මේවා මේ සංකීර්ණ වැඩි හොඳද? බය වෙන්න එපා. මං ඉතින් ඕවා හදන්නේ ඕවා හදන එක හොඳයිනේ පුතේ. හරිද? ඕවත් එක්ක බලද්දි ඕලෙල ගණන් සරලිය බවට තේරෙනවනේ. රයිට්. කවුරු දාන්න පුළුවන්ද? මොකද? ඇහෙන්නේ නැහැ. මොකද පුතේ කිව්වේ? කිව්වේ ඇහුන්නේ නැහැ මට කියන්න. කියපු දේ පැහැදිලිව කියන්නකෝ පුතේ. ඇහුන්නේ නැහැ මට කියපු දේ. මොකද වෙන ළමයි කියන්නකෝ මොකද එයා කිව්වේ කියලා. අලවයි? නිවන් දොරේ හොන්නේ. අනේ මන් දන්නේ නැහැ. හරි.
මේක නම් ඔයාලට තේරෙනව නේද? මේ ප්‍රකාශනය තේරෙනව නේද? පළවෙනි එක හදපිට තේරෙනවද බලන්න? තේරෙනවනේ. තේරෙනව නේද? ඔව් සර්. ඔව් සර්. ඔව් ඒකේ දෙවෙනි එක හදපිට තේරෙනවද? දෙවෙනි එක ඒව නම් ලේසි. මේ දෙවෙනි එක හදපිට තේරෙනවද බලන්න මෙතන. අපි ඕලෙ ගණන් වලත් ඔය වගේ හැදුවා. ඔව් තේරෙනවා. හරි මෙතන මේ ගණන් සෙට් එකම තියෙන ප්‍රසාරණය කරන්න අර ගුණ කරන්න. ඒ ටික ලේසියිනේ කරගන්න පුළුවන් නේද? අවුලක් නැහැ නේ. පුළුවන් සර්. අවුලක් නැහැ. නෑ සර්. මෙන්න මේ වගේ එකක් ප්‍රසාරණය කරමු බලන්න. මෙන්න මේක ප්‍රසාරණය කරමු බලන්න. ප්‍රසාරණය කරන්න බලන්න. මෙන්න මේක ප්‍රසාරණය කරන්න. ඉක්මනට. සර් ඩියුටි මොකද සර්? මේ රියුට් එකද? ඔව්. මේක තියෙ ඕලෙල් නෝට් එකක් නෙයි මේක. මේක ඕලෙල් නෝට් එකක් නෙයි මේක මේ ඩබල් AT එහෙම කරන ළමයින්ට ඔය වෘත්තිමය පාඨමාලා කරන ළමයින්ට දෙන බේසික් ගණන් ටිකක් ඔය මේ A level කරලා යනවනේ යම් කෝසස් කරන්න. හරිද? කැම්පස් වල අර ෆන්ඩ් මේ තියෙනනේ ෆන්ඩමෙන්ටල් කෝසස්. අර ෆන්ඩමෙන්ටල් එක්සෑම්ස් ඒ වගේ ඒවට දෙන මේ ගණන් ටික. හැබැයි ඉතින් ඕලෙල් තියෙන්නේ. හැදුවද? හරි සර්. හරි x ඍණ 1 බෙදීම x ගේ වර්ගය. x ඍණ 1 බෙදීම x ගේ වර්ගය සමානයි. මේක සාධක කොන්ද ලියන්න පුළුවන් ඕනම් ප්‍රකාශනයක වර්ගය ලියන්න පුළුවන්. එහෙනම් x ගේ වර්ගය කියන්නේ x වැඩි කිරීම x නේ. එහෙනම් මෙයාගේ වර්ගය කියන්නේ මේ වගේ ප්‍රකාශන දෙකක්. x ඍණ 1 බෙදීම x වැඩි කිරීම 1 x ඍණ 1 බෙදීම x. එක තේරුණානේ හැමෝටම? ඔව් සර්. හරි ප්‍රසාරණය කරමු. මේ දෙන ගුණ කරන්නේ x x වැඩි කරාම x වර්ගය ධනය ධන x 1 බෙදීම x ගේ වැඩි කරා. x 1 බෙදීම x ගේ වැඩි කරාම මොකද උත්තරේ? x වැඩි කරන 1 බෙදීම x. එතකොට x x කැපිටල් වෙනවා මොකද උත්තරේ? එකයි. මොන එකයිද? ධනය ඍණයි ඍණ එකයි. ඔව් දැන් මේ දෙන වැඩි කරා. මේ දෙන වැඩි කරාම 1 බෙදීම x වැඩි කරන x කින් x x කැපිටල් යන උත්තර එකයි. මොන එකයිද? ඍණය ධනයි ඍණ. ඍණය ධනයි ඍණ එකයි. මේ දෙන වැඩි කරා. 1 බෙදීම x වැඩි කරන්න 1 බෙදීම x කින්. එක් වරක එකයි x කින් වැඩි කරාම x වර්ගය. 1 බෙදීම x වර්ගය ලකුණ මොකක්ද? ඍණයි ඍණයි ධන. ධන. ඔව් සුළු කරා. x වර්ගය ඍණ 1 ඍණ 1 ඍණ 2යි. ධන 1 බෙදීම x වර්ගය. තේරුණානේ? ඔව්. ඔව් සර්. හොඳයි. ඊගාවට මේ ටික හරි. හරි. මෙන්න මේක යගිවන්න. ඕවනම් පැරණි සිලබස් එකේ තියුණා. හරිද? අලුත් සිලබස් එකේ නම් ඔය වගේව තියුන්නේ නැහැ. හරිද? නමුත් ඉතින් කමක් නැහැ. වැඩිදුර දැනුමත් එක්ක හදමු බා. වැඩිදුර දැනුමත් එක්ක. වැඩිදුර දැනුමටත් එක්ක හදමු. පුතේ මෙයා 100ක ගොඩක්ම ළඟ රවුන්ඩ් සංඛ්‍යාව කවුද? ඒ කියන්නේ 100 අවන් හරි. එහෙනම් මම ලියවිලා ලියන 100 දන එකේ ගණය කියලා. හරිද? අපිට කියන්නේ ද්විපද ප්‍රසාරණේ භාවිතයෙන් අගය සොයන්න කියලානේ. මේ මොන ප්‍රකාශනයද? කීවෙනි ප්‍රකාශනයද? මේ කීවෙනි ප්‍රකාශනය? 7 වෙනි එක. එයාගේ සාධක ලියන්න පුළුවන්. 100 දන 1 හරි 100 දන 1 ඊට පස්සේ 100 වර්ගය ඍණ 100 1යි ගුණ කරාම 100 1යි ගුණ කරන් 100යි අනිවාර්ය ලකුණ දාන අවසාන පදේ වර්ගය එකේ වර්ගය 1යි
100යි ගුණ කරාම 101යි. ලකුණක් නැහැ කියන වැඩි කිරීම. 100 වර්ග කියන්නේ 100 වැඩි කිරීම 100. ඒ කියන්නේ 1 වර්ග 1.04යි. හරිද? ඍණ 100 ධන 1. එතකොට 101 වැඩි කිරීම 10000න් 100ක් අඩු කරාම 9900යි. නේද පුතේ? ඔව්. 9900 එකක් එකතු කරාම 9901යි. දැන් ඔය දෙන වැඩි කරන්න ඕන. ඔන්න ඔහොම තමයි දෙපද ප්‍රකාශනයේ මේ දෙපද ප්‍රසාරණ දැනුම් පිළිබඳ දැනුම් භාවිතයෙන් හදන්න කියලා කිව්වම ඔන්නම හදන්න. තේරුණාද? ඒ විදිහට නෙවෙයි සර් ප්‍රසාරණය. වැරදිද මම සුළු කරු විදිහ? ගණන්නේ වැරදි ඒකේ පූර්ණ ගණන් සර්. අර ඒ දන බී හරි සොරි ඕ සොරි පුතේ මම පටලවාගෙන හොඳේ. හරි right පළවෙනි එතකොට මෙතන ඉන්නේ පළවෙනි පදේ ගණය 100 ගණය නේද 100 ගණය ඊට පස්සේ ධන නම් හැමෝම දන්නනේ ඊට පස්සේ 3යි පළවෙනි පදේ වර්ගය වැඩි කිරීම 100 වර්ගය ඊට පස්සේ අවසාන පදේ 1 ඊට පස්සේ 3 වැඩි කිරීම පළවෙනි පදේ 100 වැඩි කිරීම 1 වර්ගය 1 වර්ගය එකම තමයි කමන්න ඊට පස්සේ අවසාන පදේ වර්ගය ගණය 1 ගණය මැද දාන්න නම් ඔය ඔක්කොම දාන්න සුළු කරමු 100 ගණය කියන්නේ 100ව 3ක් එතකොට 100ව 3ක් වැඩි කරාම 1 වර්ග 1යි 1 වර්ග 1යි 0.6යි දාන්න මෙතන උත්තරේ ගත්තොත් 100ව 2ක් 10000යි 10000 එකකින් වැඩි කරාම 10000ම තමයි 10000ව 3ක් 30000 හරි 30000 ධන මෙතන උත්තරේ එන්නේ 1 වර්ග 1යි 100 වැඩි කරාම 100මයි 100 3 වැඩි කරාම 300යි ධන 1 ආපෝනේ දීපද ප්‍රකාශන ඇසුරින් හදන එක ලේසියි මේ දීපද ප්‍රකාශන ඇසුරින් ඒ ගාන හදන එක ලේසියි නැත්නම් මේක හදන්න ගියා නම් 100 1 වැඩි කිරීම 100 1 වැඩි කිරීම 101 තුන් පාරක්ම වැඩි කර ඉන්නවා නමුත් ඊට වඩා මේක ලේසියි බලන්න එකතු කරන්න බලන්න 30000යි 300යි 1යි එකතු කරාම 30301යි හරිනේ හරිද 30301 මෙතන තියෙන්නේ ලක්ෂ 10ක් ලක්ෂ 10ට එකතු කරාම 30301ක් එතකොට දසලක්ෂ 30301 ඒක ඔහොම එකතු කරන්න තේරෙන්නේ නැහැ හරි ඉලක්කම එකතු කරන්න අගේ ඉලක්කම එකතු කරන විදිහ මතකයි එහෙම එකතු කරන්න තේරුණාද ඔව් සර් හරි ඔව් සර් හරි හරි එහෙනම් හදන්න 26 පළවෙනි එක ඊගාට 26 පළවෙනි එක හදන්න බලන්න පුතේ අපි මේ රිවිෂන් එකේ කරනවා කියපු වැඩවලින් වර්ගජ සමීකරණ වල දැන් වැඩ මම පටන් ගන්න එක ලබන සතිය පටන් ගන්න. මොකද මේ වර්ග සමීකරණ තාම හරියට ඉවර කරගන්න බැරි නානේ. අපිට තාම මොනවද මේ රිවිෂන් ක්ලාස් එකේ කරනවා කියපු වැඩවලින් මිස් උනේ? අර 2021 පේපරේ භාගයක් තියෙනවා ඒක මිස් වුණා. තාම මොනවද මිස් උනේ? තාම මොනවද පුතේ මිස් උනේ? එච්චරනේ. ඔව් ඔව් සර් හරි. ඔන්න 26 පළවෙනි ගාන හදා. හරි. හදුවද? හදුවද? හරි. මෙතන තියෙන්නේ මොන ප්‍රකාශනයේ මේ ප්‍රසාරණයද මෙතන තියෙන්නේ? හිතලා බලන්න. මෙතන තියෙන්නේ 100 ධන 99 වර්ගයනේ තියෙන්නේ. ඔව් සර් ඔව් 101 ධන 99 වර්ගයේ ප්‍රසාරණ තමයි තියෙන්නේ. හොඳට හිතලා බලන්න. පළවෙනි පදේ වර්ගය 101 වර්ගය. පද දෙකේ ගුණිතය දෙගුණයි. ඒතකොට දෙක වැඩි කිරීම 101 වැඩි කිරීම 99. අවසාන පදේ වර්ගය 99 වර්ගය. එහෙනම් ඔක ලියන්න පුළුවන් 101 ධන 99. 101 99 එකතු කරාම 200යි 200 වර්ගය. 200 වර්ගය කියන්නේ 200 වැඩි කිරීම 200. දෙවරක් දෙක 4යි 0.4. 40000යි.
තේරුණාද? ඔව් සර්. ඊගාට මෙන්න මේකේ තමයි හොඳ ගණන් ටිකක් තෙවුනේ. මේකට මේ තියෙන ගණන් ටිකක් හොඳයි ටිකක් සාමාන්‍යයෙන්. හොඳයි කියන්නේ ටිකක් ඕ ලෙවල් මට්ටමට නම් ඉතින් මේ වගේ වෙන්නේ නැහැ. බය වෙන්න එපා. නමුත් දෙන්න බැරි නෑ. හොඳේ. එහෙම දෙන්නේ නෑ. ඒත් මෙහෙම දීලා නෑනේ කිසිම අවුරුද්දක. මොකද ඕනනම් දෙන්නත් පුළුවන්. හරිද? මං වගේ අර බක පඬිතෙක් පේපර් එක හැදුවොත් දෙයිනේ. නේද? අපි සර් වගේ හැදුවොත් දෙයි. හරි? පුතේ මේ මං ඔයාලට මේක දාන්නද මේ ගෲප් එකට හදන්න? හරි. මේකේ උත්තර නම් නැහැ මේ පොතේ. හොඳේ. මේ නෝට් එකේ මේකේ උත්තර නැහැ. ඔයාලට මොන හරි ගාණක් හදා ගන්න ඕන නම් හදලා ඉවරලා මොකක් හරි ගාණක් හදන්න ඕන නම් මට ලබන සතිය කියන්න මං හදලා දෙන්නම්. මම මේක හදන්න පන්තියේදී ගෙදරදී හොඳේ. මේ නෝට් එක මම දාන්නම් මේ ටික. එහා පැත්තේ තියෙද බලන්න පොඩ්ඩක්. නෑ එහා පැත්තේ සාධක වල ගොඩක් අමාරුයි වල. පොඩ්ඩක් ඉන්න මම සාධක වල අමාරුයි බලමුද? මෙන්න මේ ඔය උඩම උදාහරණ තේරෙනවද බලන්න? මේ උදාහරණ. මේ උදාහරණ තේරෙනවද බලන්න? ඔතන පාවිච්චි කරලා තියෙන මොන ප්‍රකාශනයද? හත්තෙන් මෙතන තියෙන හැරට A වගේ. ඒතර A ගණය දන. මෙතන තියෙන B ගණය වගේ. A ගණය දන B ගණය සාධක ලියුවේ අන්න ඒ විදිහට ලියලා තියෙන එච්චරයි. ආලුක දෙයක් නැහැ. හොඳයි. ඊගාව එක තේරුණාද බලන්න? ඒක සාධක සොයන්න කියලා කියලා තියෙනවා. එතන තියෙන 8 වෙනි ප්‍රකාශනය. හරි මේ සාධක හොයන්න කියන ටිකේ දීපද ප්‍රකාශන ටිකේ නෝට් එක මම දැන් ටෙලිග්‍රෑම් ගෲප් එකට දාන අවශ්‍ය කෙනෙක් කරගෙන හදලා මගේ ලබන සතිය අමාරු ගන්න තුනට අහගන්න. ලබන සතිය මම අර 2021 පේපර් ඒ තුරු ටිකයි අර දැන් මේ දවස්වල කරන පාඩම් වර්ග සමීකරණ පාඩමේ තව තියෙනවා ගොඩක් මේ එදාට කතා කරන්න දේවල් යෙදෙනවා. ඒ ටික කතා කරමු. රයිට්? හරි. හොඳයි. අද වැඩක් කරනවද ඔයාලට? ඔව් සර්. ගණන් අමාරුණත් පුතේ හරිද? ගණන් අමාරුණත් ඒ ගණන් හදාගන්න බැරුණාට කමක් නැහැ. ඒවා හදා අදපු ගණන් සමහර ඒවා හදාගන්න බැරුණාට කමක් නැහැ. අපිටත් එහෙම තමයි. හරිද? අපි දැන් ඔය හැදුවට ඔය දැන් හදන්නේ මේ අපේ විශේෂ හැකියාවක් නිසා නෙමෙයි. ඔයාලා බය වෙන්න එපා. හරිද? අපි ඔයාලට වඩා වයසින් වැඩි. ගණන් හදලා හොඳට පුරු වෙලා තියෙන්නේ. ඔක දැන් හදපු එකක් නෙමෙයි. නමුත් අර ඒ ලෙවල් ගණන් හදලා කැම්පස් මට්ටමේ ගණන් හදලා දැන් ඉතින් ඕවා සරල දේවල් වලට පත් වෙනවා. ඒකට ඕවා දැකපු ගමන් මෙහෙමයි කියලා හදන්න කියලා හිතෙනවා. නැතු මටත් ওই වයසේදී ඕවා එකපාරට දැක්කම තේරෙන්නේ නැහැ. ඇත්තටම කියනවා අන්තිමට ගණනක් ඔයාලා හැම ආයි කියා දෙන්න කියලා. ඕක හදාගන්න බෑ ওই වයසේදී. තේරුණාද? බැරි කියන්නේ try කරොත් බැරි නැහැ. ඔත එකපාරට ඕවා තේරෙන්නේ නැහැ. ඔයාලා වගේ තමයි. හරිද? right. හරි එහෙනම් බය වෙන්න එපා හරිද? අර නමුත් අර මං මේව ගණන් හදන්නේ ඔයගොල්ලෝ බය කිරීමේ අරමුණින් නෙමෙයි. නමුත් මේවා හදලා හුරු කරවන්න ඕන. මොකද ඔයගොල්ලෝ ඒ level maths කරන්න යනවා. ඉස්සරහට ඕන වෙනවා. හරිද? O level වලින් යන්තම් සන්තම් කරලා යන ළමයි තමයි අර O level maths වල එකක් අරගෙන අන්තිමට මේ යන්තම් එකක් අරගෙන A level වලට යනවා. A level maths බයෝ පුළුවන් කියලා හිතාගෙන. අන්තිමට ඉතින් විනාශ. ඇසුළු කිරීම බෑ. හරිද? right. හැබැයි මෙහි පන්ති එහෙම වෙන්නේ නැහැ පුතේ. හරිද? මම දැක්ක අර ඔයාලා දන්නවනේ මගේ පන්තිය සාමාන්‍යයෙන් ඉන්නවා මේ ලොකු පිරිසක් ඉන්නවා මේ ඒකම එක ඒකයි තියෙන්නේ. හරිද? ගිය 2019 බැච් එකේ රිසර්ච් ෂීට් එකේ මම කිව්වේ ළමයි 11ක් ඉන්නවා කියලා එකම එක ඒකයි තියෙන්නේ මැත්ස් විතරයි. හරිද? මම ඒ ළමයි ප්‍රසිද්ධ කරන්නේ නැහැ. මොකද ඒ ළමයිගේ නමට හොඳ නැහැ. මම දැක්ක ඊයේ YouTube එකේ කමෙන්ට් එකක් දාලා තියෙනවා එහෙම ළමයි. තේරුණාද? ඒ කියන්නේ මම ඇත්තට මේක එව්වේ නැහැ. මම ඒක මට ඕන නම් ඒක මට
ටෙලිග්‍රෑම් ගෲප් එකට ඇවිල්ලා දාන්න හිතුණා. මම කල්පනා කරා නෑ ඒක හොඳ නෑ ළමයට. මම දැම්මේ නෑ. හරිද? මොකද ඒක හොඳ නෑනේ. ඔක හැමෝම දකිනවනේ. හරි ඉතින් මම ඔයාලට මේ දැනුත් කියනවද කියලා කල්පනා කරලා ආයි කිව්වේ මම හිතුවා ඔයගොල්ලෝ ආදර්ශයක් ගනී කියලා ඒකයි. ආදර්ශයක් කියන්නේ ඔයගොල්ලෝ වැඩ කරයි කියලා. හරිද? රයිට් හරි. පුතේ එහෙනම් ආයිබෝවන්. අයිබෝන් සර්. අයිබෝන් සර්. good night sir. Good night. නයිස්. අයිබෝන් සර්. Recording. ආයිබෝවන්.